ඒ ටිකට right පුතේ අපිට කියනවා සමචතුරස්‍රයක පැත්තක දිග ඒකක 5 ඒක හරි දැන් හරි පුතේ අර ප්‍රශ්නේ ඉවරයි දැන් හරි අර ප්‍රශ්නේ ඉවරයි අපි අන්තිම නැවතුනේ පුතේ වර්ගඵලයේ වර්ග ඒකක 49ක් ෆයි වන වෘත්තයක විස්කම්භයේ දිග වර්ගඵලයේ වර්ග ඒකක 49ක් ෆයි වන වෘත්තයක විස්කම්භයේ දිග පුතේ වර්ගඵලයේ වර්ග ඒකක 49ක් ෆයිලු එහෙනම් මේමයි ගන්නෙ අපි දන්නවා පුතේ වර්ගඵලය සමානයි ෆයි r ගේ වර්ගය දැන් වර්ගඵලය දීලා තියෙනවා පුතේ 49ක් ෆයි සමානයි මෙතන ෆයි r ගේ වර්ගය ෆයි r ගේ වර්ගය ෆයි r ගේ වර්ගය right දැන් බලන්න පුතේ 5 මම මේ පැත්තට දානවා 49ක් ෆයි වැඩි කිරීම ෆයි මේනවා බෙදීම ෆයි සමානයි r ගේ වර්ගය සුදු පුතේ ෆයිට ෆයි කැපිලා ගියා එමනම් 49ක් r ගේ වර්ගය එමනම් r සමානයි 49 වර්ගමූලය r සමානයි සෙන්ටිමීටර් 7යි r සමානයි සෙන්ටිමීටර් 7යි කියන තරම් අමාරු නෑ වැඩේ හිතන තරම් වැඩේ අමාරු නෑ ගාන පේන තරම් අමාරු නෑ अरे अरे ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර් හරි අපි යමු ඊළඟ එක මෙන්න මේකත් පුතේ නියම ගානක් ලියන්න දැන් අර ප්‍රශ්න ඉවරයි අර එන්නෙන් වෙච්ච එක වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මක අගය වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මක අගය වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මක අගය එහි වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මක අගය එහි වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වන්නේ වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මක අගය එහි වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වන්නේ වෘත්තයේ අරය කීයක් වූ විටදයි සොයන්න ටිකක් හිතන්න ඕනේ නමුත් සරල ගානක් වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මක අගය එහි වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වන්නේ
වෘත්තයේ අරය කීයක් වූ විටදයි සොයන්න. මම ආයේ කියනවා වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මකාගය එහි වර්ගඵලයේ සංඛ්‍යාත්මකාගයට සමාන වන්නේ වෘත්තයේ අරය කීයක් වූ විටදයි සොයන්න. හිතන්න ඕනේ වාගේ හිතෙන ගානක් නමුත් එහෙම දෙයක් නැහැ. පුතේ වෘත්තයක පරිධියේ සංඛ්‍යාත්මකාගය එහෙමනම් ඔයා දන්නවා වෘත්තයක පරිධිය කියන්නේ 2πr. ඊට පස්සේ ඔයා දන්නවා වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය කියන්නේ 5r වර්ගය. පුතේ මෙයාගේ සංඛ්‍යාත්මකාගය මෙයාගේ සංඛ්‍යාත්මකාගයට සමාන කරන්නලු. මෙන්න මම සමාන කරනවා. 2πr සමානයි 5r ගේ වර්ගය. 2πr සමානයි 5r ගේ වර්ගය. උදේ මම මෙතනත් 5r තියෙනවා මෙතනත් 5r තියෙනවා. ඒ නිසා මම මෙතනත් බෙදනවා පුතේ 5r ගෙන් මෙතනත් බෙදනවා පුතේ 5r ගෙන්. බලන්න හිතන්න තියෙන්නේ චුට්ටයි. උදේ පරිධියේ සංඛ්‍යාත්මකාගය සහ වර්ගඵලයේ සංඛ්‍යාත්මකාගය සමාන වෙන්නේ r කීයක් කිව්ව විටදයි අහන්නේ. එමනම් 2πr මෙතන 5r වර්ගය මේ පැත්ත බෙදුවා පුතේ 5r ගෙන්. ඒ නිසා මේ පැත්තත් බෙදුවා 5r ගෙන්. මේ 5r ට මේ 5r කැපිලා යනවා. මෙතන 5 ට 5 කැපෙනවා. පුතේ මෙතන r ලා දෙන්නේ මම ඒක පැහැදිලි කරන්නම්. පුතේ උඩ ඉන්නේ r ලා දෙන්නේ යට ඉන්නේ r ලා එක්කෙනෙක්. ඒ කියන්නේ r වැඩි කිරීම r යට r. මේ r ට මේ r කැපිලා යනවා. පුතේ r ට r කැපිලා ගියාම ඉතුරු වෙනවා මෙතන එක r කෙනෙක්. එහෙනම් අපට පුළුවන් මේ r ට මේ වර්ගය කපන්න. එහෙනම් මෙතන ඉතුරුයි පුතේ r ආන්න r සමානයි 2යි. r සමානයි 2යි. සරලයි කියන්නේ සරලම සරලයි බුදුම්බෝ පුදුම සරලයි. ඊළඟ එකක් අඳ ගන්න රූප සටහන. ඊළඟ රූප සටහන ඇඳ ගන්න කොටස් ගාලා
හරි පුතේ ඔන්න ඒ ගානක් හොඳ ගානක්. හොඳ ගානක් කියන්නේ හොඳම ගානක්. ලියන්න මෙහෙම. රූපයේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර් 10ක් වූ රූපයේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර් 10ක් වූ වෘත්තයක අරය සෙන්ටිමීටර් 10ක් වූ වෘත්තයක කේන්ද්‍රික खंडයකි අරය සෙන්ටිමීටර් 10ක් වූ වෘත්තයක කේන්ද්‍රික खंडයකි अरे सेंटीमीटर 10ක් වූ වෘත්තයක කේන්ද්‍රික खंडයකි OP सेंटीमीटर 8ක් නම් OP सेंटीमीटर 8ක් නම් OP सेंटीमीटर 8ක් නම් OP QR ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න OP सेंटीमीटर 8ක් නම් OP QR ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න OP सेंटीमीटर 8ක් නම් OP QR ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න OP QR ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න පුතේ ඔන්න ඔය වාගේ ගණන් විභාගෙට ආපුවාම ඔයාව පොඩ්ඩක් ඇනෙනවා මේක කොහොමද හොයන්නේ දැන් ඔයාගේ බලන්නකෝ ගාන හරියට කියවුවොත් අකස් කාලා උත්තරේ එනවා දැන් ඔයාගෙන් අහන්නේ මේකේ වර්ගඵලය දැන් ඔයාගෙන් මේකේ වර්ගඵලය අහන්නේ එතකොට දිග තියෙනවා පළල නැහැ දිගයි පළලයි නැතුව මෙයාගේ දිග තිබ්බට පළල නැතුව වර්ගඵලය හොයන්න බෑ ඒ නිසා අපි පුතේ චූට්ටක් මේ ගාන නැවත කියවනවා රූපයේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර් 10ක් වූ අරය සෙන්ටිමීටර් 10යි මෙන්න පුතේ මම අරය මාක් කරගන්නවා මේ තියෙන බඩ අරය සෙන්ටිමීටර් 10යි අරය සෙන්ටිමීටර් 10යි දැන් ඔන්න ගාන දිග ඇරුණා බබා මේ බලන්න මම මේ කෑල්ල එළියට ගත්තොත් ඔය මම මෙයාව එළියට ගත්තොත් මේ විදිහට බබා මෙතන අංශක 90යි පුතේ මෙතන සෙන්ටිමීටර් 8යි මෙතන සෙන්ටිමීටර් 10යි දැන් බැයිද මෙයාව හොයාගන්න මේකට නේද අපි පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ යොදන්න පයිතගරස් මෙන්න යෙදුවා පුතේ 10 වර්ගය සමානයි 8 වර්ගය ධන x ගේ වර්ගය එමනම් මෙතන එනවා 100ක් මෙතන එනවා 64ක් x ගේ වර්ග පුතේ 100යි ධන 64 මෙහි ආවා ඍණ 64 සමානයි x ගේ වර්ග පුතේ මෙතෙන්ට එනවා 36ක් සමානයි x ගේ වර්ග වර්ගයේ මේ පැත්තට ආව වර්ග මූලය සමානයි x එමනම් x සමානයි 6යි x සමානයි සෙන්ටිමීටර් 6යි ඒ කියන්නේ මේ මෙතෙන්ට එනවා සෙන්ටිමීටර් 6ක් පුතේ දැන් ගන්නවා OP QR වර්ගඵලය සමානයි සෙන්ටිමීටර් 8ක් දිගයි සෙන්ටිමීටර් 6ක් පළලයි ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 48ක් වර්ග සෙන්ටිමීටර් 48ක් ලස්සනට හදාගමු සෙල්ලම්ද කොල්ලෝ
පරේසමෙන් හොඳ සිහියෙන්. හැමතිස්සෙම ඔය තොරතුරු මාක් කරගන්න ඔය තොරතුරුත් එක්කම යන්න හැමතිස්සෙම මම ඔය මාක් කරලා තියෙන තොරතුරුත් එක්කම යන්න හරි හරි නම් හරි කියන්නේ නැත්තම් නෑ කියන්න හරි හරි සර්. ටිකක් සද්දෙට කියන්න ඕනේ right ඊළඟ රූප සටහනත් අඳ ගන්නකො පුතේ අමුතු ගණන් ටිකක් තියෙන්නේ මෙතනින් පස්සේ මම ඒකයි කිව්වේ මේකේ හොඳම සෙට් එක දැන් ඊයේ පන්තියේ නම් මේ ටික ඉවර කළා මම ඊයේ පන්තියේ මේ ටික ඉවරයි දැන් ඔයාලට අද මේක ඉවර කරගත්තාම මේ පාඩම ඉවරයි දැන් බලන්න පුතේ ඔයාලට ඉස්කෝලේදී වර්ගඵලය කියන පාඩම කොහොමද කෙරිලා තියෙන්නේ කියලා හොඳින් බලන්න එතකොට තේරෙයි රූප සටහන හරිද පුතේ හරි සර්. හරි සර් ලියන්න රූපයේ අඳුරු කර ඇත්තේ අරය ඒකක R සහ රූපයේ අඳුරු කර ඇත්තේ අරය ඒකක R සහ දෙකයි R වූ අරය ඒකක R සහ දෙකයි R වූ ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකකින් මායිම් වූ පෙදෙසකි ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකකින් මායිම් වූ පෙදෙසකි ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකකින් මායිම් වූ පෙදෙසකි
අඳුරු කළ කොටසේ වර්ගඵලය අඳුරු කළ කොටසේ වර්ගඵලය අඳුරු කළ කොටසේ වර්ගඵලය අඳුරු කළ කොටසේ වර්ගඵලය වර්ගඵලය 12ක් ෆයි නම් 12ක් ෆයි නම් අඳුරු කළ කොටසේ වර්ගඵලය 12ක් ෆයි නම් අඳුරු කළ කොටසේ වර්ගඵලය 12ක් ෆයි නම් ආර්හි අගය සොයන්න 12ක් ෆයි නම් ආර්හි අගය සොයන්න 12ක් ෆයි නම් ආර්හි අගය සොයන්න හරි පුතේ දැන් කියනවා මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය දැන් හොඳින් අහගන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය 12ක් ෆයිලු. ඒතර අඳුරු කළ කොටසේ වර්ගඵලය 12ක් ෆයි නම් අපි හොයන්න ඕනේ පුතේ අඳුරු කළ කොටසේ වර්ගඵලය 12ක් ෆයි නම් අපි හොයන්න ඕනේ r. දැන් ඔයා මෙහෙම තීරණය කරන්න. පුතේ අඳුරු කළ කොටස හොයන්නේ කොහොමද? මුළු රූපයේ වර්ගඵලය බලා ගන්න. මුළු රූපයේ වර්ගඵලය මුළු රූපයේ වර්ගඵලයෙන් අඩු වෙන්න ඕනේ පුතේ අඳුරු නොකල කොටසේ මොන ඵලයේද අඳුරු නොකල කොටසේ වර්ගඵලය මේක සමාන වෙනවලු පුතේ 12ක් ෆයිට ඕක සමාන වෙනවලු 12ක් ෆයිට හරි මුළු රූපයේ වර්ගඵලයෙන් අඳුරු නොකල කොටසේ වර්ගඵලය ඉවත් කරපුවාම ලැබෙන්නේ අඳුරු කළ කොටසේ වර්ගඵලයනේ අඳුරු කළ කොටසේ වර්ගඵලය කියන්නේ 12ක් ෆයි. එහෙනම් පුතේ මුළු රූපයේ වර්ගඵලය කියන්නේ ෆයි r වර්ගය බලා ගන්න. ඊට පස්සේ අඳුරු නොකළ කොටස වර්ගඵලය කියන්නේ ෆයි r වර්ගයමයි. සමානයි 12ක් ෆයි. මොනින් තේරුම් ගන්න. අඳුරු මුළු රූපයේ වර්ගඵලය කියන්නේ කූර්තයක් ෆයි r වර්ගය. අඳුරු නොකළ කොටස කියන්නේ කූර්තයක් ෆයි r වර්ගය. හැබැයි මේකේ ෆයි ෆයි විදිහටම තියන්න පුතේ. ඇයි අතන ෆයි කියන නිසා මෙතන r වෙනුවට ගන්න වෙන්නේ පුතේ දෙකක් r ලොකු එක්කෙනා දෙකක් r වර්ගය ඍණ මෙයා ෆයි r වෙනුවට r ම තමයි පුතේ සමානයි 12ක් ෆයි r වෙනුවට r වයින් කුඩා එක්කෙනාගේ එහෙනම් ෆයි පුතේ දෙකේ වර්ගය 4යි r ගේ වර්ගය r වර්ගය ඍණ මෙතන ෆයි r වර්ග සමානයි 12ක් ෆයි උදේ 4යි r 5 ගෙන් වැඩි වුණාම 4ක් ෆයි r වර්ගය ඍණ ෆයි r වර්ගය සමානයි 12ක් ෆයි 4ක් ෆයි r වර්ගය ඍණ ෆයි r වර්ගය සමානයි 12ක් ෆයි උදේ මට ඉඩ මදි නිසා මම මෙතෙන්ට ගන්නම් 4ක් ෆයි r වර්ගයෙන් ෆයි r වර්ගය අඩු කරන්න 3ක් ෆයි r වර්ගය සමානයි 12ක් ෆයි දැන් පුතේ r මෙතන තනි කරගන්න r තනි කරගෙන ඉතුරු සෙට් එකම මේ පැත්තට ගේන්න උදේ 3ක් යට යනවා 5ක් යට යනවා 3 අරක් 1යි 3 අරක් 4යි 5ට 5 කැපෙනවා එමනම් r ගේ වර්ගය සමානයි 4යි r සමානයි 4ේ වර්ගමූලය r සමානයි 2යි r සමානයි 2යි ලස්සනයි 60ට හදා ගන්න ගාන
ගණන් ගණන් ඔන්න ගණන් ගණන් ඔන්න ගණන් කියවල දෙන්නේ ගිහි හරි වෙලා හරි කියන්න හරි වෙලා හරි කියන්න හරි වෙලා හරි කියන්න හරි වෙලා හරි කියන්න हरी सर හරි සර් අපිට තියෙන ඊළඟ ගාන ටක් ගාලා ගන්න ඕක හරි සර් හරි ලියන්න හරි සර් හරි සර් ඝන සිලින්ඩරයක ඊළඟ ප්‍රශ්නේ ඝන සිලින්ඩරයක ඝන සිලින්ඩරයක साई क्या बोला කියන්නම් ඝන සිලින්ඩරයක අරය සෙන්ටිමීටර් 7ක්ද ඝන සිලින්ඩරයක අරය සෙන්ටිමීටර් 7ක්ද ඝන සිලින්ඩරයක අරය සෙන්ටිමීටර් 7ක්ද උස සෙන්ටිමීටර් 2ක්ද වේ ඝන සිලින්ඩරයක අරය සෙන්ටිමීටර් 7ක්ද උස සෙන්ටිමීටර් 2ක්ද වේ එහි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න 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 පුතේ ඔක ඔයාට අලුත් දෙයක් අලුත් කියලා හිතන්න එපා පාර දීලා තියෙන සිලින්ඩරයක් මේ සිලින්ඩරේ ආරය 7යිලු බලා ගන්න මේ සිලින්ඩරේ ආරය 7යිලු මේ සිලින්ඩරේ ආරය 7යිලු උස සෙන්ටිමීටර් 2යිලු එහෙනම් අහනවා පුතේ මෙයාගේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය බලා ගන්න පුතේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මතක තියාගන්න සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 2πrh සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ පුතේ 2πrh සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ පුතේ 2πrh එහෙනම් පුතේ 2යි 5 වෙනුවට 7න් 22යි r කියන්නේ 7යි h කියන්නේ 2යි උසනේ h කියන්නේ එමනම් පුතේ ඔයාට එනවා සෙන්ටිමීටර් 88ක් ඔයාට එනවා සෙන්ටිමීටර් 88ක්
ඔයාට එනවා සෙන්ටිමීටර් 88ක්. මම ඊළඟ රූප සටහන අඳින්නේ හරිද රූපේ? No, sir. ඉක්මන් කරමු. Hari sir. Hari, sir. ඉවරයි සර්. ඉවරයි සර්. Right. Leander. රූපයේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රයකින් සහ රූපයේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රයකින් සහ රූපයේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්ත දෙකකින් සමන්විත රූපයේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්ත දෙකකින් සමන්විත රූපයේ දැක්වෙන්නේ අර්ධ වෘත්තයකින් සහ ඍජු කෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්ත දෙකකින් සමන්විත පිට්ටනියකි ඍජු කෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්ත දෙකකින් සමන්විත පිට්ටනියකි ඍජු කෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්ත දෙකකින් සමන්විත පිට්ටනියකි ඍජු කෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්ත දෙකකින් සමන්විත පිට්ටනියකි
පළවෙනි ප්‍රශ්නේ පිට්ටනියේ පරිමිතිය සොයන්න. පිට්ටනියේ පරිමිතිය සොයන්න. පිට්ටනියේ පරිමිතිය සොයන්න. පිට්ටනියේ පරිමිතිය සොයන්න. right පුතේ සිය වැඩ අතහැර මේ පැත්ත බලමු. පිට්ටනියේ පරිමිතිය සොයන්න. පිට්ටනියේ පරිමිතිය සොයන්න. මං ඉස්සලාම ගන්නවා. ඉස්සලා බලා ගන්න පුතේ. ඉස්සලා මං ගන්නවා අර්ධ වෘත්තවල දිග. මං ගන්නවා අර්ධ වෘත්තවල දිග. චුට්ටක් අහගන්න පුතේ. අපි දන්නවා අර්ධ වෘත්තවල දිග. මෙතනත් අර්ධ වෘත්තයක්, මෙතනත් අර්ධ වෘත්තයක්. ඕක පැහැදිලි කරන්නම් මං. පුතේ අර්ධ වෘත්ත දෙකක්. අර්ධ වෘත්ත දෙකක් එකිනෙක තිබ්බ ගමන් අර්ධ වෘත්ත දෙකක් එක ළඟ තිබ්බ ගමන් හැදෙනවා පුතේ සම්පූර්ණ වෘත්තයක්. මෙයාගේ විස්කම්භය දීලා තියෙන්නේ 35යි. එහෙනම් ආයි හිතන්න දෙයක් නැහැ පුතේ. හිතන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ සම්පූර්ණ වෘත්තයක් දීලා තියෙන්නේ විස්කම්භය. පුතේ විස්කම්භය දීලා තියෙනවා නම් අපිට කෙලින්ම දැම්ම හැකි 5d. ඇයි 2πr අරේ දුන්නාම 5d විස්කම්භය දුන්නාම එහෙනම් විස්කම්භය දීලා තියෙනවා පුතේ 35යි. කෙලින්ම දානවා මම 5d. එමනම් පුතේ 5 වෙනුවට දැම්මා 7න් 22 d වෙනුවට දැම්මා 35. 7 වරක් 1යි 7 වරක් 5යි. ඔයාට එනවා පුතේ 110ක්. ඊට පස්සේ ගන්නවා පිට්ටනියේ පරිමිතිය. පිට්ටනියේ පරිමිතිය සමානයි පුතේ මේ මීටර 110ට මෙතනින් 55කුයි මෙතනින් 55කුයි එකතු වෙන්න ඕනේ. පුතේ 55 ඒවා දෙකක් එකතු වෙනවා. එවනම් මෙන්න 110යි එයාට එකතු වෙනවා තවත් 110ක්. පුතේ ඔයාට එනවා 110යි 110යි කියන්නේ 220ක් සෙන්ටිමීටර්. sorry මීටර් 220යි. හදාගන්න රූප සටහන. Hello. ඉස්සලා කතා කරේ ඔක පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා වගේ තිබුණා. right. right. හරිද? හරි නම් හරි කියන්න ඕන නැත්නම් නැහැ කියන්න ඕනේ. හරි සර්. හරි සර්. හරි නම් හරි කියන්න ඕන. හරි සර්. හෙට පේපර් ක්ලාස් එක බොහෝ දුරට පුතේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකට මම හේතුව කියන්නම් සාධාරණ හේතුවක්. මොකද හේතුව කොවිඩ් එකට එන්නත මොකද ඒකට කියන්නේ වැක්සින් එක ගන්න තියන්නේ අද මට.
තොර මම ඒක අද කැන්සල් කළා. ඒ කියන්නේ අද ඒක ගහගන්නේ මට යන්න විදියක් නැහැ. පන්ති නිසා පන්ති කට් කරලා යන්න විදියක් නැති නිසා මම ඒක කැන්සල් කළා. බොහෝ දුරට හෙට ඒක ආයෙ ගහන්න ඉඩ තියෙනවා. එහෙම ගැව්වොත් මම යනවා. මම එහෙම වුණොත් පණිවිඩය දාන්නම් පන්ති පැවැත්වෙනවද නැද්ද කියන එකයි. ඊළඟ ප්‍රශ්නේ යන්න. අර්ධ වෘත්තාකාර කොටසක වර්ගඵලය සොයන්න. 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 අර්ධ වෘත්තාකාර කොටසක වර්ගඵලය පුතේ බලා ගන්න. වර්ගඵලය සමානයි 5r වර්ගයේ අර්ධයක් නිසා දෙකෙන් එකයි. එවනම් පුතේ 7න් 22යි r නෙමෙයි දීලා තියෙන විස්කම්භය 35යි. එවනම් පුතේ 35 බෙදීම 2යි 35 බෙදීම 2යි. මේක වැඩි වෙනවා පුතේ දෙකෙන් එකෙන්. එමනම් 7 වරක් 1යි 7 වරක් 5යි දෙවරක් 1යි දෙවරක් 11යි. ඔච්චර තමා. 11 වරක් 5 55යි. පුතේ 55 වැඩි වෙනවා 35න්. 5 වරක් 5 25න් පහ දැම්මා දෙකක් ඉතිරි. 5 වරක් 5 25යි 2යි 27යි. 5 වරක් 5 25න් පහ දැම්මා දෙකක් ඉතිරි. 5 වරක් 5 25යි 2යි 27යි. 3 වරක් 5 15න් පහ දැම්මා එකක් ඉතිරි. 15 1යි 16යි. පුතේ 5යි 12න් 2 දැම්මා එකක් ඉතිරි. 8යි 1යි 9යි 1925යි. 5 වරක් 5 25න් පහ දැම්මා දෙකක් ඉතිරි. 5 වරක් 5 25යි 2යි 27යි. 3 වරක් 5 15න් පහ දැම්මා එකක් ඉතිරි. 3 වරක් 5 15යි 16යි. 5යි 12න් 2 දැම්මා එකක් ඉතිරි. 1925යි. පුතේ 1925 බෙදන්න ඕනේ 4න්. මම 1925 බෙදා ගන්නවා 4න්. පුතේ ඔයාට එනවා 4යි. 4 වරක් 4 16යි. ඉතුරුයි 3ක් 32ට 8යි. 8 32යි ඉතුරු නෑ ගත්ත 5 5ට 1යි. 1 4යි ඉතුරුයි 1ක්. පුතේ 10ට 2යි 2 8යි ඉතුරුයි 2ක් 20ට 5යි. 481.25යි. 481.25යි වර්ග සෙන්ටිමීටර්. 481.25යි වර්ග සෙන්ටිමීටර්. අදාගෙන යමු. හරි සර්. හරි සර්. හරි සර්.
ඊළඟ මෙම පිට්ටනියේ සම්පූර්ණයෙන්ම තනකොළ වැවීමට මෙම පිට්ටනියේ සම්පූර්ණයෙන්ම තනකොළ වැවීමට වර්ග මීටරයකට මෙම පිට්ටනියේ සම්පූර්ණයෙන් තනකොළ වැවීමට වර්ග මීටරයකට රුපියල් 150ක් බැගින් වැය වේ නම් රුපියල් 150ක් බැගින් වැය වේ නම් ඒ සඳහා යන මුළු වියදම සොයන්න රුපියල් 150ක් බැගින් වැය වේ නම් ඒ සඳහා වැයවන මුළු මුදල සොයන්න वर्ग मीटरයකට රුපියල් 150ක් බැගින් වැය වේ නම් ඒ සඳහා වැයවන මුළු මුදල සොයන්න right බබා ඉස්සලා බලා ගන්න අපි ඉස්සලාම හොයා ගන්න ඕනේ මේ පිට්ටනියේ වර්ගඵලය හොයනවා මම මෙන්න මේ විදිහට මං ඉස්සලාම ගන්නවා පුතේ අර්ධ වෘත්තවල වර්ගඵලය සමානයි පුතේ අපි එකක හොයාගත්ත 481.25 ඒ වාගේ දෙකක් තියෙනවානේ ඒක වැඩි කරලා එහෙමම ගන්න 10 බිඳුව දැම්මා මෙතන 5යි පුතේ දෙවරක් එක 2යි දෙවරකට 16යි දැම්මා එකක් ඉතිරි 8යි 9යි 962.5 वर्ग मीटर उके එකක් අපට ආවනේ 481.25 දෙවරක් පහ 10 මිනිත්තු දැම්මා එකක් ඉතිරි දෙවරක් දෙක 4 1යි 5 දෙවරක් 1 2 දෙවරක් 16 දැම්මා එකක් ඉතිරි දෙවරක් 4 8 1යි 9යි හරි ඊට පස්සේ ගන්නවා ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය සමානයි පුතේ එයා දිගයි 55ක් පළලයි 35ක් 55 35න් අපි කලිනුත් වැඩි කළා වාගේ මතකයි ආයෙ වැඩි කරමු 5 25 පහ දැම්මා දෙකක් ඉතිරි 25 2යි 27යි 5 25 පහ දැම්මා දෙකක් ඉතිරි 5 25 2යි 27යි 3 15 පහ දැම්මා එකක් ඉතිරි 15 1යි 16යි 5යි 2යි 1925යි දැන් ඔයාලට මම වැඩක් බාර කරනවා මේකේ ඊට පස්සේ මම ගන්නවා මුළු වර්ගඵලය පුතේ මුළු වර්ගඵලය සමානයි 1925ට එකතු කරන්න 962.5 එතකොට ඔයාලට එනවා පුතේ 0.5 හරි 5යි 2යි 7යි 2යි 6යි 8යි 9 9යි 18න් 8 දැම්මා එකක් 2887.5 5යි 2යි 7යි 2යි 6යි 8යි 9යි 9 18කට දැම්මා එකක් ඉතිරි හරි එහෙනම් පුතේ මුළු වියදම හොයමු එහෙනම් මුළු වියදම මෙන්න ගත්තා මුළු වියදම පුතේ මම ගන්නවා මුළු වියදම සමානයි මොකද්ද වෙන්නේ මේ 2887.5 වැඩි කරනවා 1.750 වැඩි කරලා ගම්මු බලන්න 2887.5 1.750 ඉස්සලාම හදපු එක්කෙනාටයි තෑග්ග ගාන හදාගෙන ඇවිල්ලා වැඩි කරලා ගන්න උත්තරේ
හරි සර්. හරි බලමු එමින් සැරේ වැඩි කරලා බලමු එමින් සැරේ වැඩි කරලා පුතේ 2887යි 0.5150 එන්නේ දැන් අපි ගත්තොත් මම නිකමට 1 2 3 4 5 බිංදු 5ක් දා ගන්න. 5 වරක් 25න් 5 දැම්මා 2ක් ඉතිරි 5 වරක් 35 37න් 7 දැම්මා 3ක් ඉතිරි 40යි 3යි 43න් 3 දැම්මා 4ක් ඉතිරි 44න් 4 දැම්මා 4ක් ඉතිරි 10යි 4යි 14යි. 1 වරක් 5යි 1 වරක් 7යි 1 වරක් 8යි 1 වරක් 8යි 1 වරක් 2යි 2887යි. එයායි බලන්න 5 වරක් 25න් 5 දැම්මා 2ක් ඉතිරි 5 වරක් 35 2යි 37න් 7 දැම්මා 3ක් ඉතිරි 5 වරක් 40යි 3යි 43න් 3 දැම්මා 4ක් ඉතිරි 5 වරක් 44යි 44න් 4 දැම්මා 4ක් ඉතිරි 5 වරක් 2 10යි 10 4යි 14යි 1 වරක් 5යි 1 වරක් 7යි 1 වරක් 8යි 1 වරක් 8යි 1 වරක් 2යි බිංදුවයි 5යි 2යි බිංදුවයි 13න් 3 දැම්මා 1ක් ඉතිරි 13න් 3 දැම්මා 1ක් ඉතිරි ආපහු 13න් 3 දැම්මා 1ක් ඉතිරි පුතේ මට එනවා දශම ස්ථාන 3ක් අයින් කරන්න ඕනේ 4330යි ඔක දාවේ බලන්න පුතේ 4330යි 725යි සර් ඔව් සර් 7යි 5යි 12යි වුණාට පස්සේ අර පැත්තට එකක් යන්න ඕනේ. 7යි සර් මට ආවනේ 4331ක්. 7යි 5යි 12න් 2 ඔව් 4330 sorry 4331යි 4331යි 725යි 4331යි 725යි හරි 4331යි 725යි යන්න ඒකෙම ඊළඟ ප්‍රශ්නේ පිට්ටනිය වටේ එක් වටයක් දිවීමට පිට්ටනිය වටේ එක් වටයක් දිවීමට ක්‍රීඩකයෙකුට තත්පර 22ක් ගත වේ නම් 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 ඔහුගේ මධ්‍යක වේගය ක්‍රීඩකයෙකුට තත්පර 22ක් ගත වේ නම් ඔහුගේ මධ්‍යක වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න ඔහුගේ මධ්‍යක වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න
ඔහුගේ මධ්‍යක වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න. 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 right ඔය ජරපර ගාන එක්කෙනා පොඩ්ඩකට ජරපර ගානක බෝඩ් එක නවත්තන්නකෝ. හරි. දැන් පුතේ කියනවා මෙන්න මෙහෙම කොහොමද කියන්නේ? එයාට තියෙනවා දුර අපි දන්නවනේ පුතේ මීටර් 220යි. එයාට ගියේ කාලය ගියා පුතේ තත්පර 22ක්. එහෙම නේද කියන්නේ? තත්පර 22යි. පුතේ කිව්වා නේද මම තත්පර 22යි කියලා නැද්ද? කිව්වා නේද? තත්පර 22යි. එම කියලානේ තියෙන්නේ දැන් ගානේ. එක් වටයක් දිවීමට ක්‍රීඩකයෙකුට තත්පර 22ක් ගත වෙනම ඔහුගේ මධ්‍යක වේගය පැයට කිලෝමීටර්. පුතේ ඔයා දන්නවා වේගය ඉස්සලා බලන්න. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය බලා ගන්න. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. පුතේ දුර කියන්නේ 220යි කාලය කියන්නේ 22යි. හැබැයි පුතේ මේ හම්බෙන්නේ තප්පරයට මීටර වලින්. මේක පරිවර්තනය කරන්න ඕනේ පැයට කිලෝමීටර් බවට. එහෙනම් මෙච්චරයි කරන්නේ පුතේ. මෙයා 3600න් වැඩි කරලා 1000න් බෙදන්න. මතක තියාගන්න තප්පරයට මීටර වලින් එද්දි ඒක පැයට කිලෝමීටර් කරන්න නම් 3600න් වැඩි කරලා 1000න් බෙදනවා. මෙයාට මෙයා කැපිලා ගියා. මෙයාට මෙයා කැපිලා ගියා. මෙයාට මෙයා කැපිලා ගියා. 22කට 22 කැපිලා ගියා. ඉතුරුයි පුතේ පැයට කිලෝමීටර් 36යි. පැයට කිලෝමීටර් 36යි. අදාගම්මු ගාන පැයට කිලෝමීටර් 36යි. පැයට කිලෝමීටර් 36යි. හරිද? 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 හරි සර්. right අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ඇඳගන්න රූප සටහන ඇඳගන්න රූප සටහන ඇඳගන්න රූප සටහන ඇඳගන්න රූප සටහන. මෙන්න පුතේ රූප සටහන. මෙන්න පුතේ රූප සටහන. මෙන්න පුතේ රූප සටහන.
මෙන්න පුතේ රූප සටහන 1.4යි 1යි 1.4යි 1යි පොඩ ආස්කාරන්න ගන්න හොඳ ගන්න ඉක්මන් කරලා අද අපිට ඉවර කර ගන්න බලමු ආයෙ try එකක් දෙමු පුතේ ඔය අදින අතරේ මම නැවත මතක් කිරීමක් කරනවා ජූලි මාසයේ සඳහා පන්ති අංක ඇතුළත් වීමේ අංක ලබා ගැනීම දැන් ආරම්භ කරන්න දැන් ඇති හොඳටම හිටියා මාස දෙකක් මම සද්ද නැතුව හිටියා පුතේ ඒක එහෙම වෙන්න දෙන්න එපා හරි ලියන්න රූපේ දැක්වෙන ජනේලය ත්‍රිචුකෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්තයකින් සමන්විතය රූපේ දැක්වෙන ජනේලය ත්‍රිකෝණාශ්‍රයකින් සහ අර්ධ වෘත්තයකින් සමන්විතය එයට විසිතුරු යකඩ දැලක් සවි කිරීමට වර්ග මීටරයකට රුපියල් 3 බැගින් යන වියදම කොපමණද වර්ග මීටරයකට රුපියල් 3 බැගින් යන වියදම කොපමණද රුපියල් 3 බැගින් යන වියදම කොපමණද පුතේ මේකට යකඩ දැලක් අපි කියන්නේ ග්‍රිල් එකක් කියලා මෙයාට ග්‍රිල් එකක් හයි කරනවලු ඒකට යනවලු පුතේ මේ වර්ග මීටරයකට රුපියල් 3ක් එහෙනම් ඉස්සල්ලාම හොයාගමු මේකේ වර්ගඵලය මම ලියනවා පුතේ අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි දෙකෙන් එකක් 5r ගේ වර්ගය එහෙමනම් පුතේ දෙකෙන් එකයි 5 වෙනුවට 7න් 22යි r 1.4 වැඩි කිරීම 1.4යි දෙවරක් 1යි දෙවරක් 11යි හතරක් 1යි හතරක් 0.2යිනේ
හරියටම 0.2ට කැපෙන්නේ. හරිද? හරියටම 0.2ට කැපෙනවානේ. දැන් මෙතන පුතේ අපට එනවා 11 වැඩි කළා 0.2. එතකොට එනවා 2.2. එක වැඩි කරනවා 1.4. 4 වරක් 2 14 වරක් 2 28න් 8 දැම්මා 2ක් ඉතිරි 28යි 2යි 30යි. පුතේ 3.0 3.0යි හොව් පුතේ වැරදුනා මට 1.0 සර් අපන අරය අනේ ඔව් පුතේ භාගයක් වෙන්න ඕනේ පොඩයින් මම මේකයි කල්පනා කරේ දෙකෙන් එකයි 5 වෙනුවට 7න් 22යි පුතේ 1.4 බෙදීම 2 1.4 බෙදීම 2 7 වරක් 1යි 7 වරක් 0.2යි දෙවරක් 1යි දෙවරක් 11යි දෙවරක් 1යි දෙවරක් 0.7යි තව කැපෙනවා දෙවරක් 1යි දෙවරක් 0.1යි එමනම් පුතේ ඔයාට එනවා 11 වැඩි වෙනවා 0.1කින් එක් වරක් 1යි එක් වරක් 1යි 1.1 වැඩි වෙන්න ඕනේ 0.7න් 7 වරක් 1 7යි 7 වරක් 1 7යි පුතේ දශම ස්ථාන දෙකක් අයින් වෙන්න ඕනේ ඒ කියන්නේ 0.77යි 0.77යි වර්ග මීටර් ඊට පස්සේ ගන්නවා පුතේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ 1.4ක් මීටර වැඩි කරනවා 1ක් මීටරකින් එමනම් 1.4යි වර්ග මීටර මම ඊට පස්සේ ගන්නවා පුතේ මුළු වර්ගඵලය කියන්නේ 1.4ට එකතු වෙනවා 0.77ක් එමනම් පුතේ මේ බලන්නකො 1.4ට 0.77ක් 7ට කවුරුවත් නැහැ 11ක දැම්මා එකක් ඉතිරි 2.17යි 2.17යි වර්ග මීටර ඊට පස්සේ ගන්න පුතේ ඔයා හදාගෙන යන්න ඕනේ මේ ටික නම් මුළු වියදම සමානයි 2.17 වැඩි කරන්න 3ෙන් වැඩි කරලා ගන්න ඉක්මනට හදාගෙන ගිහින් ඉක්මනට ඉවරයි සර් හරි
ඉවරයි සර්. හරි right බලමු තුන් වරක් අතර 21 එක දැම්මා දෙකක් ඉතිරි පුතේ 6යි රුපියල් 6යි 751ක් රුපියල් 6යි 751යි කියන්නේ චූට්ටන්නේ අපිට ගෙනල්ලා ස්ථාපිත කරලා ඕන් කරේ නෑනේ කියලා කොන්දලා තියෙන්නේ හරි right පුතේ ඊළඟ ගාන ටිකක් විශාල ගානක් ඒ නිසා කෙටි කාලයක් යන ගානක් හදමු අපි චූටි කාලයයි අපිට තියෙන්නේ ඇඳ ගන්න මේ ගාන මම එක ගානක් පන්නලා හදාගෙන යන්නේ ඒක ඊළඟ දවසට හදමු මෙතන සෙන්ටිමීටර 7යි බරස් ගාලා ඇඳ ගන්න මේක පිටිස් ගාලා ඇඳ ගන්න පිටිස් ගාලා ඇඳ ගන්න හරි චුට්ටි වෙලාවක් යයි නියමිත වෙලාවට වඩා ගණන් ගන්න එපා right ලියන්න විශාල අර්ධ වෘත්තයක විස්කම්භය මත 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 අරය සෙන්ටිමීටර් 7ක් වන විශාල අර්ධ වෘත්තයක විස්කම්භය මත අරය සෙන්ටිමීටර් 7ක් වන අර්ධ වෘත්ත දෙකක් පීඨනසේ අර්ධ වෘත්ත දෙකක් පීඨනසේ රූපය ඇඳ ඇත අර්ධ වෘත්ත දෙකක් පීඨනසේ රූපය ඇඳ ඇත අර්ධ වෘත්තවල දිග ආයි කියනවද විශාල අර්ධ වෘත්තයක විස්කම්භය මත 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 විශාල අර්ධ වෘත්තයක
විශාල අර්ධ වෘත්තයක විස්කම්භය මත අරය සෙන්ටිමීටර් 7ක් වන විශාල අර්ධ වෘත්තයක විස්කම්භය මත අරය සෙන්ටිමීටර් 7ක් වන අර්ධ වෘත්ත දෙකක් පිහිටනසේ අර්ධ වෘත්ත දෙකක් පිහිටනසේ අර්ධ වෘත්ත දෙකක් පිහිටනසේ රූපය ඇඳ ඇත අර්ධ වෘත්ත දෙකක් පිහිටනසේ රූපය ඇඳ ඇත අර්ධ වෘත්ත දෙකක් පිහිටනසේ රූපය ඇඳ ඇත ලියන්න පළවෙනි ප්‍රශ්නේ අර්ධ වෘත්තවල දිග වෙන වෙනම සොයා 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 රූපයේ පරිමිතිය අර්ධ වෘත්තවල දිග වෙන වෙනම සොයා රූපයේ පරිමිතිය විශාල අර්ධ වෘත්තයේ පරිධියට සමාන බව පෙන්වන්න අර්ධ වෘත්තවල දිග වෙන වෙනම සොයා රූපයේ පරිමිතිය අර්ධ වෘත්තවල දිග වෙන වෙනම සොයා රූපයේ පරිමිතිය විශාල වෘත්තයේ පරිධියට සමාන බව පෙන්වන්න විශාල වෘත්තයේ පරිධියට සමාන වන බව පෙන්වන්න විශාල වෘත්තයේ පරිධියට සමාන වන බව පෙන්වන්න පුතේ මෙයාගේ විශාල වෘත්තය මේ විදිහට ගත්තොත් මෙහෙම ගත්තොත් විශාල වෘත්තයේ පරිධියට සමාන බවට පෙන්වන්න තියෙන්නේ මම ඉස්සලාම ගන්නවා විශාල වෘත්තයේ බලා ගන්න පොඩ්ඩක් විශාල වෘත්තයේ පරිධිය සමානයි පුතේ කෙලින්ම ගත්ත හැකි 5d ඇයි දන්නවද මෙතන 7යි මෙතනත් 7යි ආයෙ මෙතන 7යි මෙතන 7යි මේ හතේ ටික ඔක්කොම එක වුණාම මෙයාගේ එනවා පුතේ විස්කම්භය 28ක් විස්කම්භය 28ක් එනවා එමනම් 5 වෙනුවට 7න් 22යි d වෙනුවට 28යි 7 වරක් 1යි 7 වරක් 4යි ඔයාට එනවා පුතේ සෙන්ටිමීටර් 88ක් ඔය තියෙන විශාල වෘත්තයේ පරිධිය දැන් බලමු මෙයාලගේ වෙන වෙනම ආරම් මම ගන්නවා විශාල අර්ධ වෘත්තයේ පරිධිය කෙලින්ම ගන්නවා දෙකෙන් එකක් 5d පුතේ මේ තියෙන විශාල අර්ධ වෘත්තය එහෙනම් මෙතන දෙකෙන් එකයි 5 වෙනුවට 7න් 22යි d කියන්නේ 28යි 7 වරක් 1යි 7 වරක් 4යි දෙවරක් 1යි දෙවරක් 11යි 11 වරක් 4 44යි සෙන්ටිමීටර් ඊට පස්සේ මම ගන්නවා කුඩා අර්ධ වෘත්තවල පරිධිය සමානයි මේ බලන්න පුතේ කුඩා අර්ධ වෘත්තවල පරිධිය මෙතන තියෙන්නේ අර්ධ වෘත්තයක් මෙතන තියෙන්නේ අර්ධ වෘත්තයක් දැන් අමුතුවෙන් කියන්න ඕනේ අර්ධ වෘත්ත දෙකක් කියන්නේ සම්පූර්ණ වෘත්තයක් එහෙමනම් දෙකෙන් එකයි පුතේ d වෙනුවට 7යි 7යි 14ක් 7න් 22යි 7න් 22යි d වෙනුවට 14යි 7 වරක් 1යි 7 වරක් 2යි දෙවරක් 22 44යි එහෙනම් මම ගන්නවා මුළු රූපයේ පරිමිතිය පුතේ මේ 44ට එකතු වෙනවා 44ක් ඔයාට එනවා සෙන්ටිමීටර් 88ක් මේ බලන්න සමානයි
මේ තියෙන්නේ මුළු රූපයේ පරිමිතිය මේ තියෙන්නේ විශාල වෘත්තයේ පරිධිය ඒ දෙන්න සමාන වුණා ඔන්න කටපටාස් ගාලා හදාගන්න Hello. Again. Oh. No, hide. Oh, window. Oh, එකක් තියෙනවා. Upward. कमन संबंध में औरत में कमन में हाँ अरे तो भारत वाला चुप्पा किस तरह के पेन में नहीं के कमन में आता है तुम कर कांड पूर्ण गई බලන්නකො මේ අදට මේකට දාන්නකො තමත් නෑ තමත් නෑ මේකට දාන්න අවුලක් නෑ अरे 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 हाँ अरे 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 इक्मान करमु 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 हरी सर හරි සර්. හරි සර්. හරි සර්. हरे राइट चूड़ी प्रश्न තියෙනවා දැන් බලන්නකො පුතේ කොච්චර කිව්වද දැන් මේ කීප දෙනෙක් අයින් වෙලා කීප දෙනෙක් කියන්නේ එකේ දෙකේ අයින් වෙලා ඉතින් කොච්චර කිව්වත් වැඩක් නැහැ කොච්චර කිව්වත් වැඩක් නැහැ විනාඩි 5 පැන්න ගමන් ලොක් ගාලා යනවා හරි රයිට් ලියන්න විශාල අර්ධවෘත්ත කොටසේ වර්ගඵලය සොයන්න विशाल अर्धवृत्त कोटसे वर्गफलय सोयන්න 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 පුතේ නම් විශාලයේ ආන්නේ කෙලින්ම ගත්ත හැකි දෙකෙන් එකක් 5r වර්ගයක්
එමනම් පුතේ 2න් 1යි 5 වෙනුවට 7 වෙන 22යි r පුතේ විස්කම්භයෙන් භාගේ ඒ කියන්නේ 14 වැඩි කිරීම 14යි 7 වරක් 1යි 7 වරක් 2යි මෙයාට මෙයා කපලා යනවා ඔයාට එනවා පුතේ 308ක් වර්ග සෙන්ටිමීටර් 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 right එවනම් පුතේ ටියුට් එක නැහැ කියලා කිසිම දෙයක් මම පන්තියෙන් ළමයි එළියට දැම්මේවත් පන්තියට ගන්නේ නැතුව හිටියවත් නැහැ පුතේ තව ටියුට් එක ගණන් දෙකක් තියෙනවා ඒතකොට අපිට ලබන සතිය අලුත් පාඩම පටන් ගත්ත හැකි හෙට පේපර් ක්ලාස් එක පිළිබඳව මම දැනුවත් කිරීමක් කරනවා ගෲප් එකට රෑ මම පණිවිඩය දාන්නම් මොකද්ද වෙන්නේ කියලා ඒක හරිය එතකොට එයා හරිය අනිත් පණිවිඩ දෙක මතකයිනේ මම මෙතෙක් කාලයක් කිසිම විදියකින් ඔබට බලපෑම් කළේ නැහැ පුතේ පන්ති ගාස්තු සහ ඒ අදාළ අංක පිළිබඳ දැන් මම බලපෑමක් කරනවා මොකද මාස දෙකක් මම ඔබට කාලය දුන්නා හරි ඒ කාලය තුලම ඔබ කළේ සඳලට නිකන් හිටපු එක විතරයි උත්සාහ කළේවත් නැහැ නමුත් මම පුතේ කවදාවත් මගේ ඇරියේ නැහැ එක පන්තියක්වත් එක වෙලාවක්වත් එක විනාඩි 5ක්වත් මම එහාට මෙහාට කරන්නේ නැතුව පන්ති නියමටම පන්ති ටික කරගෙන ගියා දැන් ඔබට පුළුවන් නැතකින් කාලකන්ණි බූවා මේක දැන් මේ පන්ති ගාන සල්ලි ගැන කතා කරනවා කියලා කතා කියන්න පුතේ එහෙම කතා කරන්න තරම් මං හිතන්නේ ඔයාලට අයිතියක් තියෙයි කියලා මොකද මම කිසිම දෙයක් මග අරින්න නැතුව පන්තිය දිගටම කරගෙන ගිය නිසා හරි දැන් මේ වෙනකොට පන්තියේ කාඩ් ගන්න පුළුවන් පන්තියට යන්න පුළුවන් ගිහින් ගන්න පුළුවන් මොකද සංචාරන සීමා කියලා නිකන් නමට නිකන් නමක් තියෙනවා අනිත් සාමාන්‍ය වැඩ අපි සාමාන්‍ය විදිහටම කරගෙන යනවා ඒ නිසා හැමෝම තමන්ගේ මේ මාසේ කාඩ් එකක් අරන් යන්න මේ මාසේ කාඩ් එක නැත්නම් ඒකත් එක්ක ඔයාලා ගන්න සිද්ධ වෙනවා සහ අනිවාර්යෙන් මට ඒකේ ඡායාරූපයක් දෙමිය යුතුයි ඉස්සරහා සහ පස්ස පැත්ත දෙකේම එතකොට තමයි ඔබට අංකයක් එන්නේ අනිත් අතට ඊට පස්සේ තමයි මේ අංකේ භාවිතා කරන්නේ දැනට අංක ලැබිච්ච කට්ටිය මොකද දැන් කීප දෙනෙක් අරන් ඉවරයි ඒතකොට ඒගොල්ලන්ට යන්න පුළුවන් නේ ඒගොල්ලෝ අරන් තියෙනවා කාඩ් එක හරි ඒ නිසා ඒගොල්ලෝ කාඩ් එක ගන්න කාඩ් එක අරන් අංකයක් ගන්න එච්චරයි මට කියන්න තියෙන්නේ පුතේ ඔතනින් එහා ආයේ දැනුවත් කිරීම කිසිවක් නැහැ. හරි මාස 3ක වාගේ කාලයක් මම සාමාන්‍ය විදිහට කරගෙන ගියා. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මම එක චුට්ටක් කතා කරේ නැහැ ඒ සම්බන්ධව. හරි right. එහෙමනම් අද මම මෙතනින් පන්තිය නවත්තනවා. ලබන සතියේ සුපුරුදු පරිදි පන්තියේ සුපුරුදු වේලාවට පැවැත්වෙනවා. එහෙමනම් ආවට ස්තුතියි යනවට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන් සර්. One.